එවන් සුබ දැසනක් වාසනාවන්ත දැසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අද ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් හත් වෙනි පැය ආරම්භ කරන්න. ඊට කලින් මතක් කරන්න ඕන කොරෝනා වසංගතයේ අලුත් රැල්ලක් පිළිබඳව ඇතුළු බරපතල සාකච්ඡාවක් සිදු වෙන සමාජයේ අභ්‍යන්තරේ ඔබත් ඒකෙන් බේරෙන්න මේ දක්වා පරිස්සම් වුණා වගේ ඊට වැඩිය පරිස්සම් වෙන්න ඔබ කටයුතු කරන්න කියලා බොහොම ආදරෙන් ඔබට යෝජනා කරනවා. මොකද ඒට ගොදුරු වුණොත් යම් තැනකදී ඔබට තේරෙයි මේකේ තියෙන දරුණුකම කොච්චරද කියලා. එහෙම නොවේ ඔබ පරිස්සම් වෙන්න පුළුවන් තරම් දරුවෝ පරිස්සම් කරගන්න සහ අසලසියම් පරිස්සම් කරගන්න කියලා ඔබට ආදරෙන් යෝජනා කරනවා. අද අපි කතා කරන්න සූදානම් අපේ රටේ බුද්ධි සංසරණය පිළිබඳව සහ තිරසර සංවර්ධනයක් සඳහා මේ දායක කරගන්න කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් කාලාන්තරයක් තිස්සේ අපි කතා කළා. අපි සංවර්ධිත රටක් වෙනුවෙන් යන ගමනේදී බුද්ධි සංසරණය අනික් පැත්තේ බුද්ධි ගලණය කොහොමද නිවැරදිව භාවිත කරන්න කියන කාරණය සම්බන්ධයෙන් අපි සාකච්ඡාවක් කළා කාලාන්තරයක් තිස්සේ. නමුත් ඒ ප්‍රතිඵල අත්විඳලා තියෙනවද? දකින්න තියෙනවද? සහ අනෙක් පැත්තෙන් අද මේ සාකච්ඡාවෙන් එහාට අපි කොතෙන්ද රට අරගෙන යා යුත්තේ කියන තැනට අපි සාකච්ඡාව අරගෙන සූදානම්. ඒ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් ආරාධනා කළා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ජානක ප්‍රනාන්දු මැතිතුමන්ට ඉතාමත් ආදරෙන් ආයුබෝවන් පිළිගන්නවා. එතුමන්ට ආරාධනා කරන්න හේතුව තමයි මේ මාතෘකාව සම්බන්ධව සාකච්ඡා කරන්න. එතුමන්ට ගැඹුරු හැදෑරීමක් තියෙනවා අපේ රටේ බුද්ධි සංසරණය සම්බන්ධයෙන්. නිසා එතුමන්ට ආරාධනා කළා අපි මේ පිළිබඳව කතා කරන්න. ආචාර්ය ජානක ප්‍රනාන්දු මහතා මේ මම සාකච්ඡාවට ප්‍රවේශ වෙන්න ඔබතුමාගෙන් කැමති පැහැදිලි කිරීම කරගන්න పూర్වෙයි මේ බුද්ධි සංසරණය අපි කතා කරේ බුද්ධි ගලණය පිළිබඳව. බුද්ධි සංසරණය රටක තිරසර සංවර්ධනය සස්ටේනබල් ඩෙවලොප්මන්ට් වෙනුවෙන් නැත්නම් තිරසර සංවර්ධනයක් වෙනුවෙන් අපි කොහොමද බුද්ධි සංසරණය යොදාගන්නේ? කතා කළේ බුද්ධි ගලණය දැන් කවලංගුද? දසුන් ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මේ සම්බන්ධයෙන් කතා කරන්න අවස්ථාවක් ලබා දීම පිළිබඳව ස්වාධීන රූපවාහිනී සේවයට. ඇත්තටම ඔබතුමා මතක් කරා වගේ අපි බොහෝ විට කතා කරන මාතෘකාවක් තමයි බුද්ධි ගලණය කියන මාතෘකාව. බුද්ධි ගලණය කියන එකෙන් අපි කතා කරන්නේ විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් වල ඉන්න බුද්ධිමතුන් රට හැරගොස් සංවර්ධිත රටවල් වල කියන්නේ පදිංචි වෙන එක. ඒ කියන්නේ පර්මනන්ට්ලි ඒ කියන්නේ ස්ථිරවම රට හැර යන එක. දැන් මේ සම්බන්ධයෙන් දශක ගණනාවක් පුරා අපි කතා කරලා තිබෙනවා. නමුත් මේ වන විට වර්තමානයේ වන විට බුද්ධි ගලණය වෙනුවට අපි කතා කරනවා බුද්ධි සංසරණය කියන ක්‍රියාවලිය පිළිබඳව. ඒතකොට බුද්ධි සංසරණය කියන ක්‍රියාවලියෙන් අපි අදහස් කරගන්නේ මේ රට හැර යන බුද්ධිමතුන් නැවතත් තමන්ගේ මව් රටට පැමිණීම. එතකොට බුද්ධි ගලණය කිව්වම එක දිශාවකට ගලාගෙන යාමක්. නමුත් ඔවුන් නැවත පැමිණෙන විට අපි කියනවා ඒක සංසරණය වීමක් වෙලා තියෙනවා. එහෙමනම් බුද්ධි සංසරණය කියලා කියන්නේ යම් අවස්ථාවක අපේ රටින් වෙනත් රටකට ගිය බුද්ධිමතුන් නැවතත් අපේ රටට පැමිණීම කියන එක. ඒතර මේ සංකල්පය සාර්ථක වෙලා තිනවා විවිධ රටවල් වලට වේගවත් ආර්ථික වර්ධනයක් ළඟා කරගන්න. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම තායිවානය කියන රට. ඒ වගේම චීනය සම්බන්ධයෙන් ගත්තත් දකුණු කොරියාව, ඊශ්‍රායලය මේ බොහොම රටවල් වල ආර්ථික වර්ධනය වේගවත් කරගන්න මේ බුද්ධි සංසරණය ඉවහල් වෙලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් අපි කතා කරනකොට ලංකාව ගත්තොත් විශාල බුද්ධි ගලණයක් තිබ රටක්. ඒ කියන්නේ අපි ආසියාව ගත්තොත් එහෙම අපි ඉන්නේ තුන්වෙනි ස්ථානයේ. කියන්නේ තෘතීක අධ්‍යාපනය ලැබපු සමස්ත ප්‍රමාණය ගත්තොත් ඒකෙන් 3න් 1ක් පිට රටවල් වල ඉන්නේ. ඒ කියන්නේ ඒක දැඩි ප්‍රශ්නයක් වෙලා තිබුණා අපිට. නමුත් මේ ප්‍රශ්නේම දැන් අපිට අවස්ථාවක් වෙලා තියෙනවා. අපිට පුළුවන් නම් මේ අයව නැවත ගෙන්න ගන්න අර මම කලින් සඳහන් කරපු රටවල් වගේ බුද්ධි සංසරණයේ ප්‍රතිලාභ ලබන්න පුළුවන්. දැන් මේ ආචාර්යතුමා දැන් ඔබතුමාට පටන් ගත්ත තරම කියපු කාරණාවක් තමයි තායිවානය, දකුණු කොරියාව මේ වගේ රටවල් බුද්ධි සංසරණයෙන් තමයි දියුණුනේ. දැන් ඒ රටවල් වල අධ්‍යාපනය හදාarලා පිටරටකට ගිහිල්ලා ඔවුන් ඒ තුලත් සංවර්ධනය වෙලා ලංකාවට එනවා ඒ බුද්ධියත් අරගෙන. ඊට පස්සේ ඒ රටවල් සංවර්ධනය කරගන්නවා. දැන් අපේ රටේ තියෙන ප්‍රශ්නයක් තමයි අපි දන්නවා නාසා ආයතනය අපේ රටේ මහාචාර්යවරු ඉන්නවා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, එංගලන්තය මේ හැම රටකම ඉන්නවා. අපේ රටේ අධ්‍යාපනය ඉගෙනගෙන ගිහිල්ලා උන් ඒ රටවල රැකියාව කරනවා. හැබැයි අර බුද්ධි සංසරණය වෙනුවෙන් උන් ලංකාවට එනවද? එහෙම එන්න පරිසරයක් තියෙනවද? අනෙක් රටවල තායිලන්තය හෝ වේවා අනෙක් රටවල් වල ගිහිල්ලා ඒ අය බුද්ධි සංසරණය වෙනුවෙන් තමන්ගේ රටට එන්නේ ඉගෙන ගත්ත දේ යමක් කරන්න. පරිසරය සැකසීලා තියෙනවා. උන්ට ඒ අවස්ථාවන් උදා වෙලා තියෙනවා. අපේ රටේ එහෙම තියෙනවද? දැන් ඇත්තටම
අපි විශේෂයෙන් කතා කරොත් ලංකාවේ IT ඉන්ඩස්ට්‍රි එක තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් අපි කතා කරන ඉන්ඩස්ට්‍රි එක විදිහට ගත්තොත් එහෙම IT ඉන්ඩස්ට්‍රි එක මේ තුල විශාල පිරිසක් ඉන්නවා මේ බුද්ධි සංසරණයේ ප්‍රතිඵලයක් විදිහට. ඒ කියන්නේ පිටරටවල් වලට ගිහිල්ලා විශේෂයෙන් ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේ ප්‍රධාන පෙළේ ආයතනවල තමන්ගේ අධ්‍යාපන විශ්වවිද්‍යාලවල තමන්ගේ අධ්‍යාපන කටයුතු කරලා සමහරක් අය ආචාර්ය උපාධි ලබාගෙන ඒ වගේම IBM වැනි ආයතනවල විශාල කාලයක් සේවය කරලා නැවත මේ රටට ඇවිල්ලා ආයතන ආරම්භ කරලා මේ කර්මාන්තයේ දියුණුවට දායක වෙච්ච පිරිස. උදාහරණයක් විදිහට අපි ප්‍රසිද්ධ උදාහරණයක් විදිහට ගන්නවා මේකට අදාළ වර්චුසා කියන ආයතනය. දැන් වර්චුසා කියන ආයතනයේ නිර්මාතෘ ගත්තොත් එහෙම ක්‍රිෂ් කනකරත්නම් කියන මහත්මයා ශ්‍රී ලාංකිකයෙක්. ඔහු 1995 කියන්නේ 80 ගණන් වල ඇමරිකාවට ගිහිල්ලා එහි විශාල කාලයක් අධ්‍යාපනය සහ රැකියාව කරලා ලංකාවට එනවා 95 වර්චුසා ආයතනය පටන් ගන්නවා. එතකොට මේ බුද්ධි සංසරණය දැන් මේ පටන් ගත්ත ආයතනය තුල මේ වගේ ලංකාවේ කියන්නේ ඉංජිනේරුවන් කියන්නේ අපි තොරතුරු තාක්ෂණ IT ශාස්ත්‍රයේ ඉන්න 4000කට වැඩි පිරිසක් රැකියාවේ නියුක්ත වෙනවා. එතකොට මේ එක ප්‍රතිඵලයක් එක උදාහරණයක්. එහෙමනම් මේ වර්චුසා කියන ආයතනය ඇත්තටම බුද්ධි සංසරණයේ ප්‍රතිඵලයක්. ඒ වගේම මේ තොරතුරු තාක්ෂණ IT ඉන්ඩස්ට්‍රි එක තුල දින ආයතන විශාල සංඛ්‍යාවක්. අපි ගත්තොත් එහෙම WSO2 කියලා ආයතනයක් තියෙනවා. මේ බොහෝ ආයතන දේශීය වෙළඳපොළ සඳහා සේවා සපයන ආයතන නෙමෙයි. මොවුන් බොහෝ විට කරන්නේ විදේශ වෙළඳපොළ ඉලක්ක කරගත්ත නිෂ්පාදන සේවා සැපීම කරන්න. ඒ නිසා අපේ දේශීයව ඉන්න අයට මේ නම් ඇතැම් විට හුරු නැහැ. දැන් මම මේ කතා කර WSO2 කියන ආයතනය ගත්තොත් එහෙම අපි ගොඩක් අය දන්නේ නැහැ. නමුත් ඒක නවෝත්පාදනයන්හි යෙදিলা මේ වන විට තරඟ කරන්නේ IBM Oracle වැනි ආයතන සමග. ඒ වගේම මේ WSO2 ආයතනය තුලත් 400කට වැඩිය විශාල සේවක පිරිසක් විශේෂයෙන් ලංකාවේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා ගන්න ඍජුව මේ ආයතනයේ සමග කටයුතු කරනවා. හොඳයි ආචාර්යතුමා දැන් අපි බුද්ධි සංසරණය ගැන කතා කරාම එක පැත්තක් විතරයි උතුම් ඔය කතා කරන්නේ. හරි. දැන් IT ඉන්ඩස්ට්‍රි එකට නැත්නම් තොරතුරු තාක්ෂණ පැත්තට අපේ රටේ වෙළඳපොළක් නිර්මාණය වෙනවා. හැබැයි අපි පිට රටට යන අය එහෙනම් තමන්ගේ අධ්‍යාපනය තව වර්ධනය කරගෙන බුද්ධි වර්ධනය කරගෙන ලංකාවට එන්න නම් එතනින් එහාට ගියපු තව අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙන්න ඕන. මොනවද ඔබතුමාලා කරපු පරිශ්‍රණ තුල එහෙම අවස්ථාවන් තියෙන පිට රටින් ඉන්න කෙනෙකුට ලංකාවට ඇවිල්ලා ආයෝජනය කරන්න හරි ව්‍යාපාර ආරම්භ කරන්න හරි මොනවද තියෙන අවස්ථාවක්? මම හිතන්නේ මෙතන තමයි අපේ ගැටලුව තියෙන්නේ. දැන් මම අර කලින් කතා කරපු රටවල් වල ගත්තොත් එහෙම තායිවානයේ රාජ්‍ය ඍජුව මැදිහත් වෙලා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා මේ පිට රටවල් වල ඉන්න අයව නැවත තායිවානයට ගෙන්ව ගන්න. ඒ පැකේජ් එක තුල තියෙනවා ඇතැම් විට ඩෝර් ටු ඩෝර් ට්‍රාන්ස්පෝර්ට් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ එයා ටිකට් එකේ ඉඳලා සියලුම වියදම් රජයෙන් දෙනවා. ඒ වගේම මේ පැමිණෙන අයගේ දරුවන්ට පාසල් ලබා දීම, ඒ වගේම ඔවුන් ව්‍යාපාර ආරම්භ කරනවා නම් ඒ සඳහා ණය පහසුකම් ලබා දීම. අපි කියන නොලෙජ් පාර්ක්ස් හදලා ඒ තුල ඒගොල්ලන්ට අවස්ථාව සලසා දෙනවා ව්‍යවසායකත්ව කටයුතු කරන්න. මේ පදනම තුල තමයි ඔවුන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න. නමුත් ලංකාවේ එකම එක උදාහරණයක් ඇරෙන්න එවැනි මැදිහත් වීමක් නැහැ. ඒ උදාහරණය තමයි ට්‍රේස් එක්ස්පර්ට් සිටි එක. අපි මේ ට්‍රේස් සිටි එක ගත්තොත් එහෙම එක්ස්පර්ට් සිටි එක ගත්තොත් එහෙම ඒ තුල ආයතන කීපයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ තුල ගොඩ නැගෙනවා වේගා කාර් එක. ලංකාවේ ප්‍රථම වතාවට නිෂ්පාදනය කරන ලංකාවේ දේශීය නිෂ්පාදනයක් විදිහට කාර් එකක් නිෂ්පාදනය කරනවා. එතකොට මේ තුලක් තියෙන බුද්ධි සංසරණය. ඩොක්ටර් හර්ෂ සුබසිංහ කියන්නේ එංගලන්තයේ විශාල කාලයක් අධ්‍යාපනය ලැබලා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක්. නමුත් ඔහු ලංකාවට ඇවිල්ලා එතකොට ඔහුට පහසුකම් සැපීමක් යම් අවස්ථාවකදී රජය හරහා සිද්ධ වෙනවා. මං කියන්නේ අපිට මේ ක්‍රියාවලිය වේගවත් කරන්න නම් මේ වගේ එක්ස්පර්ට් සිටි නොලෙජ් පාර්ක්ස් හදලා අපි පහසුකම් සපයන්න ඕනේ. එතකොට මොකද දැන් අර ඔබතුමා කලින් මතු කරා වගේ බොහෝ පිරිසක් විවිධ රටවල් වල ඉන්නවා. අපේ රටින් ගිහිල්ලා. දැන් අපි ඒගොල්ලෝව ගෙන්න ගන්න යම් කිසි රාජ්‍ය මැදිහත් වීම හරහා ක්‍රියාවලියක් සිද්ධ වෙන්න ඕන. දැන් චීනය ගත්තොත් එහෙම චීනය මේක ඍජුවම කරනවා. එතකොට දැන් ඒ නිසා තමයි ඇමරිකාව චෝදනා කරන්නේ චීනය ඇමරිකාවේ තාක්ෂණය හොරකම් කරනවා කියලා. කොහොමද හොරකම් කරන්නේ? මේ චීනයෙන් ඇමරිකාවට ගිහිල්ලා අධ්‍යාපනය ලබන අය රැකියා කරනකොට ඒ දැනුම ගන්නවා. ඒ දැනුම අරගෙන චීනයට යනවා.
අන්න තාක්ෂණය ඇමරිකාව ඉඳලා චීනයට ගමන් කරනවා. හැබැයි දැන් එතනදී එක තැනකදී ඇමරිකාව චීනයට චෝදනා කරනවා තමන්ගේ දැනුම හොරගම් කරනවා කියලා. හැබැයි උන් එහෙම මොනවත් තකන්න නැතුව ඇමරිකාවෙන් දැන් චීනයට ඇවිල්ලා සමහර වෙලාවට අපිට හදන ජංගම දුරකථනය ඔවුන් අර තියෙන තත්ත්වයට වඩා සංවර්ධනය කරලා උන් නිර්මාණය කරනවා. හැබැයි ආචාර්යතුමා දැන් චීනයට අධ්‍යාපන ක්‍රමයත් ඒක යම් තැනකදී ඔවුන් සංවර්ධනය කරගන්න අලුත් තාක්ෂණයක් එනකොට පාසල් පද්ධතිය තුළ අධ්‍යාපනයට අලුත් පරම්පරාවක් නිර්මාණය කිරීමෙන් දායක කරගන්නවා. හැබැයි අපේ රටේ එහෙම තත්ත්වයක් තියනවාද? ඇමරිකාවේ ඉඳන් ලංකාවට එන කෙනෙක්, එහෙම නැත්නම් එංගලන්තේ ඉඳන් ලංකාවට එන කෙනෙක් ලංකාවේ දෙයක් කරන්න බැරිව ගිහිල්ලා තව තැනක් සංවර්ධනය කරගන්න උන් ඒ රටකට යන්නේ. හැබැයි උන් එතන ගිහිල්ලා වෙන අධ්‍යාපනයක් හදාරගෙන තමයි ලංකාවට එන්නේ වෙළඳපොළ ආර්ථිකයක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ සඳහා ඔහු යන ගමනට පිටිපස්සෙන් එන්න කණ්ඩායමක් ඉන්නවද? අපේ රටේ අධ්‍යාපන ක්‍රමයකට සූදානම් වෙලා තියෙනවද? මම හිතන්නේ දැන් අපි අධ්‍යාපනය ක්‍රමය ගත්තොත් පාසල් අධ්‍යාපනය කියන එක ඉතාමත් ඉහළ මට්ටමේ තියෙන්නේ. නමුත් ගැටලුව තියෙන්නේ අපි මේ පාසල් අධ්‍යාපනය තුලින් අපි යොමු කරන ශේෂ්ඨ පිළිබඳව ගැටලුවක් තියෙනවා. දැන් මම කලින් මතු කරානේ අපේ IT ඉන්ඩස්ට්‍රි එකේ විශාල වර්ධනයක් තියෙනවා කියලා. නමුත් මේ වර්ධනයට තියෙන ප්‍රධානම බාධාවක් තමයි ඒ ශේෂ්ත්‍රයට අදාළ ප්‍රාමාණික බුද්ධිමතුන් නැත උගතුන් ලංකාවේ නැහැ. මොකද අපේ උසස් පෙළෙන් අපි ගත්තොත් එහෙම මේ ශේෂ්ත්‍ර සඳහා යොමු වෙන පිරිස අඩුයි. වැඩි වශයෙන් අපි යොමු වෙන්නේ කලා උපාධි සඳහා, කළමනාකරන උපාධි සඳහා. දැන් මම කියන්නේ ඒවා අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි. නමුත් මේ කලා උපාධියක් අරගෙන ඔවුන්ට වෙළඳ පොලේ ගිහිලා කරන්න පුළුවන් යම්කිසි සීමාවක් තියෙනවා. නමුත් කර්මාන්ත විදිහට ගත්තොත් එහෙම ඒවා ඍජුවම සම්බන්ධ වෙන කර්මාන්ත නැහැ. නමුත් ඒ වෙනුවට මම ගත්තොත් IT ඉන්ඩස්ට්‍රි එක අපි අනිත් ඉන්ඩස්ට්‍රීස් ගත්තොත් ඒ වලට හිඟයක් තියෙනවා උපාධිධාරීන්ගේ. ඒ නිසා ඇතැම් ආයතන වලට සිද්ධ වෙලා තියෙනවා ඩිග්‍රී එක ඉවර කරපු බැච් එක පාස් අවුට් වෙනකන් ඉන්න රෙක්රූට් කරන්න. ඒ කියන්නේ බඳවා ගැනීම කරන්න. දැන් 95 ලංකාවට එන වර්චුස් ආයතනය 99 ඉන්දියාවට යනවා උන්ගේ දෙවන ඩෙවලොප්මන්ට් සෙන්ටර් එක ගන්න හදාගෙන. හේතුව මොකද්ද? වෙන මොකුත් නෙමෙයි. 99 වෙනකොට ඒගොල්ලොන්ට අවශ්‍ය ප්‍රමාණය බඳව ගන්න ලංකාවේ IT knowledge එක තියෙන ග්‍රැජුවේට්ස්ලා නැහැ. හැබැයි ඔබතුමා ආචාර්යතුමා දැන් ඔබතුමා කොහොම කිව්වට දැන් අපේ රටේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් එළියට එන දරුවන්ගෙන් හොඳම දරුවෝ ටිකට ඇමරිකාවෙන්, ඕස්ට්‍රේලියාවෙන්, බ්‍රිතාන්‍යයෙන් සිටිසන් දෙනවා එන්න අපේ රටට. ඇවිල්ලා අපේ රටේ ඉගෙන ගන්න නැත්නම් අපේ රටට සේවයක් කරන්න කියලා. දැන් ඔබතුමා කියනවා අපේ රටේ එහෙම ඉගෙන ගන්නයි නැහැ කියලා. එහෙම සංවර්ධනයක් නැහැ. එහෙමනම් කොහොමද ඔවුන්ට ඉල්ලුම් කරන්නේ? ඔවුන්ට අවස්ථාවක් දෙන්න අනෙක් රටවල්. දැන් අපේ දරුවෝ ටික අපේ රටේ තියාගන්න එහෙම වැදගත් වීමක් වෙන්නේ නැහැ නේ. මෙහෙමයි දැන් ඔතන තියෙන්නේ අපි දැන් යම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. අපි ගත්තොත් මොරටුව පේරාදෙණිය අපි දැන් ජයවර්ධනපුර වගේ විශ්වවිද්‍යාල වලින් එන පිරිස ඒක ඉහළම ඉන්න පිරිසට ලෝකේ ඕනෑම තැනක ඉල්ලුමක් තියෙනවා. ඒතර ඔවුන් යනවා. ඒතර යම් කිසි ප්‍රමාණයක් ලංකාවටත් ලංකාව වෙළඳපොළටත් එනවා. මම කියන්නේ ප්‍රමාණයක් විදිහට ගත්තොත් මේ සඳහා යොමු කිරීම මදි කියන එක. දැන් අපි ගත්තොත් එහෙම කලා උපාධි ගත්තොත් ඊට සාපේක්ෂව අඩු ප්‍රමාණයක් තමයි මේ සඳහා යොමු වෙන්නේ. ඒතකොට මේ අධ්‍යාපන ක්‍රමය ගත්තොත් එහෙම අපි ඒ සඳහා යම්කිසි සැලසුමක් සකස් කරන්න ඕනේ. මොකද ඇතැම් උපාධි තියෙනවා විශාල වශයෙන් අපි ප්‍රවර්ධනය කිරීම අවශ්‍ය නොවන. ඒ කියන්නේ ඇතැම් වෙලාවට අපි ගත්තොත් එහෙම මේ නම් සඳහන් කරාට පුරාවිද්‍යාව වගේ උපාධියක් අපි ගත්තොත් එහෙම ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීම සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපිට උපාධිධාරීන් අවශ්‍යයි. නමුත් කොපමණ ප්‍රමාණයක් සහ අපි කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවද? එතකොට මේ සඳහා නිෂ්පාදනය කරන පිරිස ඊගාවට එකතු වෙන්නේ කොහෙටද? ඔවුන් බලාපොරොත්තු වෙනවා රජයෙන් රැකියාව. ඒක වෙන්න අවශ්‍ය නැහැ. අපි මේ ලංකාවේ සීග්‍රයෙන් දියුණු වෙන කර්මාන්ත අධ්‍යයනය කරලා ඒ සඳහා වැඩි අවස්ථා අධ්‍යාපන ක්‍රමය තුළ නිර්මාණය කරනවා නම් මම ඉන්නන්නේ එතන. කියන්නේ සාමාන්‍යයෙන් අපි ආයතනයක් ගත්තත් ආයතනය තුල තියෙනවා යම් රාමුවක්. මෙන්න මේ අංශයට ඕන මෙන්න මෙච්චර පිරිසක්. මේ අංශයට ඕන මෙන්න මෙච්චර පිරිසක්. කළමනාකරුවා විදිහට ඕන මෙච්චර. හැබැයි රටේ අධ්‍යාපන ක්‍රමය තුල එළියට දාන උපාධිධාරීන් රටේ අවශ්‍යතාවය අනුව කොච්චර ප්‍රමාණයක්ද ඕන කියලා කොතකදවත් ඔබතුමා කියන්නේ එහෙම අපි සංඛ්‍යාගත කරලා ලේඛනගත කිරීමක් සහ නිෂ්පාදනය තුල අපි හරි කියවීමක් නැහැ කියලා. නිවැරදිව. සහ ඇතැම් උපාධි පාඨමාලා සම්බන්ධයෙන් අපි ගත්තොත් එහෙම අවශ්‍ය ප්‍රමාණයට වඩා අපි වැඩියෙන් නිෂ්පාදනය කරනවා. ඇතැම් මේ වලට අවශ්‍ය ප්‍රමාණය අපිට නැහැ. ආචාර්යතුමා දැන් අපි දන්න කාරණයක් තමයි බොහෝ වෙලාවට අපේ රට ආර්ථික ඉලක්ක වෙනුවෙන් යන්න උත්සාහ කරන්නේ සේවා ආර්ථිකය මත පදනම් වෙලා. හැබැයි ඔබතුමෝ කියන කාරණයට අපි අන්තර්ගත වෙනවා නම් අපි ඒක වෙනස් කරගන්න ඕන නිෂ්පාදන ආර්ථිකයකට.
මම පොඩි නිවැරදි කිරීමක් කරන්න. දැන් නිෂ්පාදන ආර්ථිකයක් ගත්තොත් එහෙම චීනය අපි ගත්තොත් එහෙම නිෂ්පාදන ආර්ථිකයක්. දැවැන්ත නිෂ්පාදන ක්‍රියාවලියක වුන් ඉන්නවා. එතකොට මේ නිෂ්පාදන ක්‍රියාවලියක නිෂ්පාදන ආර්ථිකයකට වැදගත්ම සාධකය තමයි ශ්‍රමය, තාක්ෂණය. ශ්‍රමය ගත්තොත් එහෙම අඩු පිරිවැයක් යටතේ ලබා ගන්න පුළුවන් ශ්‍රමය රටක තියෙන්න ඕනේ. දැන් ලංකාවේ තියෙන ගැටලුව තමයි නිකන් හිතන්නකෝ අපි ගයක් හදනවා අපිට ලේබර් කෙනෙක් ඕනේ කියලා. දවසකට කීයක් දෙන්න ඕනේ? රුපියල් 2000ක් අඩුම දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මාසයකට ගත්තොත් එහෙම රුපියල් 50000ක් 60000ක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් දෙන්න ඕනේ. නමුත් අපි account executive කෙනෙක්ට ඇඩ්වර්ටයිස් කරොත් එහෙම රුපියල් 18,000කට 20,000ක සැලරි එකකට ඕන තරම් ඉන්නවා මේකේ ලංකාවේ අපිට ශ්‍රමිකයන් හොයාගන්න. ඒත් ලංකාව ගත්තොත් මගේ මතය තමයි අපිට නිෂ්පාදන ආර්ථිකයට යාමේ ගැටලුවක් තියෙනවා. මොකද අපේ වෙළඳපොළ ඉන්න ශ්‍රමිකයන්ගේ කැමැත්තක් නැහැ කර්මාන්ත ශේෂ්ඨවල සේවයේ නියුක්ත වෙන්න. පුළුවන් නම් හොඳයි. නමුත් වෙලා තියෙන එහෙම කවුරුකවත් කැමති නැහැ ගිහලා කර්මාන්තයක වැඩ කරන්න. සමහරක් වෙලාවට වැටුප 60,000 70,000. ඒත් කැමති නැහැ. ඊට වඩා කැමති රුපියල් 25,000 30,000 අරගෙන අපි කියන white collar jobs. කර්ම මේ ඔෆිස් එක වැඩ කරන්න. එහෙමනම් ඒ තුල මම කියනවා අපිට පුළුවන් නම් දැනුම මත පදනම් වෙච්ච කර්මාන්ත සංවර්ධනය කරන්න. knowledge based industries කියන එක. එතකොට මේ අයව අපිට අන්තර්ගත කරගන්න පුළුවන් ඒකට. ඒවා සේවා මත පදනම් වෙච්ච ඒවා. ඒකෙන් කියන්නේ නෑ කර්මාන්තය සම්පූර්ණයෙන්ම අපි අමතක කළ යුතුයි කියලා. නමුත් මේ තියෙන தත්ත්වය තුල මම හිතන්නේ අපි තෝරාගත යුතුයි අපේ තියෙන ප්‍රධානම සම්පත මොකක්ද? මොකද සමස්තයක් විදිහට අනිත් රටවල් වලට වැඩිය ලංකාවේ human capital එක මානව ප්‍රාග්ධනය ගත්තොත් ඉහළ මට්ටමක තියෙන්නේ. අධ්‍යාපනය අතින් සෞඛ්‍ය අතින්. හේතුව තමයි නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය කියන එක. ඒතර මේ තුල වර්ධනය වෙච්ච මානව සම්පත අපිට පුළුවන් මේ දැනුම මත පදනම් වෙච්ච කර්මාන්ත සඳහා යොමු කරන්න. ඒ නිසා තමයි IT ඉන්ඩස්ට්‍රි එක අපිට වැදගත් වෙන්නේ. ඒ වගේම මේ වගේ අපි නිෂ්පාදනයට යනවා නම් ඒ වගේ දැනුම මත දැන් උදාහරණයක් විදිහට ලංකාවේ නිෂ්පාදනය කරනවා එයාබෑග් සෙන්සර්ස් වාහනවල. එතකොට මේක අර සාමාන්‍ය ශ්‍රමිකයෙක්ට වඩා යම්කිසි දැනුමක් තියෙන ශ්‍රමිකයෙක්ට තමයි කරන්න පුළුවන්. මම කියන්නේ අපි ප්‍රවර්ධනය කළ යුත්තේ මෙවැනි කර්මාන්ත. එහෙම නැතුව අපි හිතමුකෝ ඇඟලුම් වගේ දේවල් අපිට දැන් ප්‍රවර්ධනය කරන්න බෑ. අන්න එතන තමයි තියෙන ප්‍රශ්නේ. දැන් අපි දන්න කාරණා දැන් එළියට බැස්සොත් එහෙම මෙතන ඉඳන් ඕමාගමට යනකොට පොඩි හෝටල් වල එළියේ ගහලා තියෙන කොත්තු බාසරුවෝනයි රුපියල් 90,000යි මාසික පඩිය. සහ කැම්බිම ඉඳන් හුටින් ඔක්කොම දේ. ඕක ඔක්කොම ආපුවම 1,15,000ක් විතර ගණන් හිලව් හදාගෙන ගිහිල්ලා කමක් නැහැ. පිටිටි ගන්නලා කුට්ටුවක් ගහනවා කියන තැනට මනසක් හැදෙන්න තියෙනවා. හැබැයි අර ඔබතුමා කියනවා වගේ රුපියල් 18,000ට 20,000ට අපිට පුළුවන් අකවුන්ටන්ට් කරන කෙනෙක් ගන්න ඕන තරම් එනවා. හැබැයි අර විදිහට බෝඩ් එකක් ගහපුවම අර කියන සේවාවට යන කෙනෙක් නැහැ. අනෙක් පැත්තෙන් අපි දන්න කාරණයක් අපේ රටේ පොතේ අධ්‍යාපනය තිබුණට හැබැයි ප්‍රායෝගික අධ්‍යාපනය අපි ළඟ තියනවාද? අනෙක් රටවල 5 වසර 6 වසර 7 වසර 8 වසර දරුවන්ට දෙන ප්‍රායෝගික අත්දැකීම කොයි ශාස්ත්‍රයකවත් අපේ රටේ තියනවාද? ඔය කියන සියලු දේවල් වලට යට ඉඳන්ම හැදෙන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද ඔබතුමාලට? අධ්‍යාපන ශාස්ත්‍රයේ පවා දැන් කෙනෙක් කම්පියුටර් එකක් ගලවලා හදනවා නම් ඌට එතනින් එහාට යන්න පාරක් තියෙනවා. ගෙදර කම්පියුටර් එක ගලවලා හදන්න ඉඩකඩක් දෙන්නේ නැත්නම් අධ්‍යාපන ක්‍රමය තුල කම්පියුටර් එකෙන් කරන්නේ මෙන්න මේක. හැබැයි මේක ඇතුළ නිර්මාණය වෙන්නේ මෙහෙම කියලා උගන්වන්න නැතුව ඔබතුමා කියන ආර්ථිකයකට යන්න පුළුවන්ද අපිට? ඒ නිසා තමයි මම කිව්වේ දැන් අපේ දැන් ඉන්න වෙළඳපොළ ඉන්න ශ්‍රමිකයන් ගත්තොත් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඔෆිස් එකක කරන වැඩ. අපේ ශ්‍රමය ගොඩ නැගිලා තියෙන්නේ ඒ විදියට. උදාහරණයක් විදියට ලංකාවේ තියෙන්නේ පොදු සමාගම් ගත්තොත් එහෙම 300කට 299ක 300කට අඩු ප්‍රමාණයක්. නමුත් අපි වර්ෂයකට කළමනාකරුවන් ෆැකල්ටිස් හරහා ඔක්කොම ලංකාවේ තියෙන ෆැකල්ටිස් හරහා 5000කට වැඩි අපි එළියට දානවා. ඊට අමතරව පොදු සීමිත සමාගම් තියෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ අපි මේ කර්මාන්ත මේ ශාස්ත්‍රීය විශාල වෙන්නේ නැතුව අපි කරන්නේ මේගොල්ලෝ එළියට දානවා. මේ කියන්නේ කළමනාකරුවන් විශේෂයෙන්. දැන් මේගොල්ලන්ට කොහෙද රැකියාව තියෙන්නේ? දැන් මෙතනනේ ගැටලුව තියෙන්නේ. ඒකට ඒක මුල ඉඳලා හැදෙන්න ඕනේ. මම ඒකට එකඟයි. නමුත් ගැටලුව තියෙන්නේ සාමාන්‍ය පෙළ අසමත් වෙන ශිෂ්‍යයෙක් නැත්නම් උසස් පෙළ අසමත් වෙන ශිෂ්‍යයෙක් ඇතැම් වෙලාවට උසස් පෙළ සමත් වෙන වෙනස් ශාස්ත්‍රයට කැමැත්තක් තියෙන කෙනෙක්ට කිසිදු ආකාරයක පාත් එකක් මඟ පෙන්වීමක් කරලා නැහැ. අපි මේ දවස්වල ප්‍රොජෙක්ට් එකක් කරනවා. මේ ප්‍රොජෙක්ට් එකේ අපි කතා කරන්න යන්නේ වෘත්ති අධ්‍යාපනය තුලිනුත් ජීවිතය ජය ගන්න පුළුවන් කියලා. අපි ගිය සතියේ ගියා එවැනි පුද්ගලයෙක් හමු වෙන්න. නයිවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්
ඇතට මං හෝ දන්න මොකද අපේ ව්‍යවසායකත්ව අධ්‍යන අංශය හරහා කරන පාඨමාලා සඳහා සම්බන්ධ වෙලා. දැන් මේ එතුමාගේ කතාව ගත්තොත් එහෙම උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලය යන කැමැත්ත තියෙද්දි පවුලේ දෙන්නෙක් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා තියෙද්දි ඔහු තීරණය කරනවා මෝටර් මැකැනික් කෝස් එකක් කරන්න. මොකද ඔහුට ආසාවක් තියෙනවා ගෙදර තියෙන බස් එක හදන හැටි ඉගෙන ගන්න. ඒ හරහා ඔහු සාර්ථකව පාඨමාලාව නිම කරලා ඒ ඔස්සේ තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරලා අද වෙනකොට විශාල ව්‍යාපාරිකයෙක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ඔහුගේ ගමන් මඟ ගත්තොත් එහෙම ඔහු අර තීරණය ගන්න තැනදී බොහෝ පිරිසක් ඔහුගෙන් අහනවා ඔයාට පිස්සුද? අයියලා වගේ කැම්පස් එකක් නැතුව අයියෝ මේ මෙකැනික් මේ කෝස් එකක් කරන්න කියලා. මෙතන නේද අපි හදන්න ඕනේ. දැන් ජපානයේ ගත්තොත් එහෙම ලංකාවෙන් විශාල පිරිසක් ජපානයට යනවා උසස් අධ්‍යාපනය සඳහා. යන්නේ මුලින්ම ලැන්ග්වේජ් ඒ කියන්නේ ජැපනීස් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න. ඊට පස්සේ ඒගොල්ලන්ට ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි ඔවුන්ට පුළුවන් තාක්ෂණික පාසලකට යන්න නැත්නම් විශ්වවිද්‍යාලයකට යන්න. බහුතරයක් යන්නේ තාක්ෂණික පාසල් වලට. සෙමොන්ගක්කෝ කියලා අපි කියන්නේ. එතකොට ඒකට ගිහිල්ලා අවුරුදු දෙකක් ඔවුන් ඒ වෘත්ති අධ්‍යාපනය ලැබුවම ඔවුන්ට බොහොම පහසුවෙන් රැකියාවක් හොයාගන්න පුළුවන්. ඒ රැකියාව කරන ගමන් අපි හිතමුකෝ හෝටල් කර්මාන්තය කියලා. ඊට පස්සේ ඔවුන්ට පුළුවන් තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. එවැනි ව්‍යාපාරිකයන් විශාල පිරිසක් ජපානයේ ඉන්නවා. මේ හැමෝම අර මම උපාධිය කරලා ව්‍යාපාර වලට ආපු අය නෙමෙයි. ත්‍ෘතික වෘත්ති අධ්‍යාපනය කරලා එතනින් ව්‍යාපාර ශාස්ත්‍රයට ආපු අය. දැන් මෙන්න මේ ගැටලුව ලංකාවේ තියෙනවා. අපි ප්‍රවර්ධනය කළ යුත්තේ මේක. ඒ කියන්නේ හැමෝටම අපි කියනවා ෆෝමල් এডুকেෂන්. ඒ කියන්නේ සාමාන්‍ය අපි කතා කරන এডুকেෂන් එක තුල උඩට යන්න බැරි වෙන්න පුළුවන්, කැමැත්තක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ අයට අර අනිත් පාත් එක අනිත් මාර්ගය අපි ප්‍රවර්ධනය කළා නැහැ. අන්න එතන තමයි අපිට තියෙන ගැටලුව. දැන් අපි තිරසර සංවර්ධනයක් වෙනුවෙන් බුද්ධි ගලනයක් ගැන කතා කළා. දැන් ලෝකයේ තාක්ෂණික භාවිතාවත් එක්ක සහ නිෂ්පාදන ආර්ථිකය මත පදනම් වෙච්ච කාර්මික විප්ලවයෙන් එහාට ගියපු ගමනක් යනවා නම් අපි එතනදී බුද්ධි සංසරණයක් ගැන කතා කරනවා. අනෙක් පැත්තෙන් අර ඔබතුමා යම් තැනකදී මතු කරපු කාරණාවක් දැන් සමහර වෙලාවට ආයතනයක වුණත් තියෙනවා මේ අංශවලට ඕන ප්‍රමාණය කොච්චරද කියලා අපිට කාඩ් එකක් තියෙනවා. හැබැයි රටේ සමස්ත නිෂ්පාදනය තුළ මානව නිෂ්පාදනය තුළ අපිට එහෙම නිවැරදි කියවීමක් තියනවාද? අද විශ්වවිද්‍යාල වලින් කී දෙනෙක් ගුරු පත්වීම් බලාගෙන පොලිමේ ඉන්නවාද? සමහරලාට 10000ක් 15000ක් 20000ක් පොලිමේ ඉන්නවා. හැබැයි ශ්‍රමයට වටිනාකමක් නිෂ්පාදන ආර්ථිකය තුළ ලැබිලා නැහැ. ඒකට කොහොමද අපි ක්‍රියාත්මක කරන්න? අනෙක් රටවල් දියුණු වෙලා තියෙනවා නම් බුද්ධි සංසරණය හෝ බුද්ධි ගලණය හෝ තමගේ අධ්‍යාපන ක්‍රමය තුළ ස්ථානගත කළ යුතු තැන් පිළිබඳ උන් නිවැරදි කියවීමක් තියෙනවා. අපිට තාම බැරි වුණේ ඇයි එහෙම කියවීමකට යන්න? එහෙම කියවීමකට යනවා නම් අපි මොකද කරන්න ඕන? අපි කතා කරමු මේ විරාමෙන් පස්සේ. අපි යලිත හත්වෙනි පැය සමගින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ජානක ප්‍රනාන්දු මහත්මයාත් එක්ක අපි හත්වෙනි පැයේ ඉන්නේ. ජානක ප්‍රනාන්දු මහත්මයා දැන් අර විරාමයට යන්න කලින් මම ඔබතුමාගේ මතු කරපු කාරණාව අපි විශ්වවිද්‍යාල පද්ධතිය තුල හරි අධ්‍යාපන ශ්‍රේෂ්ඨත්වය තුල හරි අපි රටට අවශ්‍ය කරන දැනුමින් පරිපූර්ණයි නිෂ්පාදනය කරනවා. හැබැයි රටට අවශ්‍යතාවය එහෙම නැත්නම් ස්ථානගත කළ යුතු තැන් සහ ප්‍රමාණය හරියට හඳුනා ගැනීමක් තියෙනවද? සමහරලාට කෙනෙක් නෑ කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මොකද කරන්න ඕන? ඒක මං හිතන්නේ ඉතා විශාල වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද මේ ඇතැම් උපාධි පාඨමාලා සම්බන්ධයෙන් අපි ඇත්තටම ඇසෙස්මන්ට් එකක් කරන්න ඕනේ. කරලා ඒක අවශ්‍ය ප්‍රමාණයට බඳවා ගන්න ගමන් අපි ප්‍රවර්ධනය කරන්න ඕනේ මේ වන විට කර්මාන්ත ශාස්ත්‍රය නැත්නම් ලංකාවේ රැකියාව එහෙම නැත්නම් විදේශ වෙළඳපොළ තුළ රැකියාව තියෙන උපාධි සඳහා. උපාධියක් කියන්නේ රැකියාවක් ඉලක්කගතව දිය යුතු දෙයක්ද කියන එක සම්බන්ධයෙන් මතභේද තියෙනවා. නමුත් අවසාන ප්‍රතිඵලය වෙන්න ඕනේ රැකියාවක් කරපු උපාධියක් කරපු කෙනෙක්ට රැකියාවක් කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. එහෙමනම් එතනදී මම අර කලින් කිව්වා වගේ ඇතැම් ශාස්ත්‍ර සඳහා විශේෂයෙන් අපි යොමු කිරීම කරන්න වෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් විශාල කතිකාවතක් අවශ්‍ය වෙනවා. හේතුව තමයි ඇතැම් වෙලාවට දැන් තියෙන ව්‍යුහය තුළ ඇතැම් උපාධි ලබා දෙන අපි ගත්තොත් එහෙම ඩිපාර්ට්මන්ට්ස් තියෙනවා. දැන් මේවා වර්ෂ ගණනාවක් තිස්සේ ඒ විදිහටම තිබිච්ච දේවල්. දැන් ඇතැම් වෙලාවට මම දන්නේ මේක විවාදාත්මකයි. ඒ ඩිපාර්ට්මන්ට් සඳහා ළමයින්ව ගන්න ඒ ඩිපාර්ට්මන්ට් එකේ ස්ටාෆ් එකේ ඉන්න නිසා. මොකද ඔවුන්ට නැත්තම් කරන්න දෙයක් නැති වෙනවා. අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඇතැම් විට ගන්නවා. නමුත් ඒක ඔවුන් එළියට ආවට පස්සේ රැකියාවක් නැහැ. බලන් ඉන්නෝ කොයි වෙලේද රජය
උපාධිධාරීන්ව රජයට බඳව ගන්න කියලා. 2004 අපි 40000ක් බඳව ගත්තා. මෙවර අපි 50000ක් බඳව ගත්තා. එතකොට දැන් මේක දිගටම කරන්න පුළුවන්ද? මොකද මේ බඳවා ගැනීම තුළ කෙලින්ම බර පැනෙන්නේ කාටද? අපිටම තමයි. රජයට බඳව ගන්නවා කියන්නේ උන්ගේ වැටුප් ගෙවන්න ඕනේ. රජයෙන් ඒක රජය නෙමෙයි ගෙවන්නේ. ඒක ගෙවන්නේ අපි. අපේ බදු මුදල් ඍජු බදු හෝ වක්‍ර බදු භාණ්ඩ හා සේවා මත බදු පනවනකොට පහළම මට්ටමේ පුද්ගලයෙක් පවා බදු ගෙවනවා. එතකොට මේක අපි දිගටම කරගෙන යන්න බෑ. ඒ නිසා යම් කිසි අවස්ථාවකදී මම හිතන්නේ මේ අවස්ථාව හොඳයි. මොකද 50000ක් අපි බඳව ගත්තා. මෙතනින් එහාට මේ ගැටලුව අපි ගෙනියන්නේ නැතිව මේ විශ්ලේෂණය කරන්න ඕනේ. දැන් ආචාර්යතුමා දැන් ඔබට මතක නම් මේ පහුගිය දවස්වල සමාජ මාධ්‍ය තුල දැඩි විවේචනයක් එක්ක දැඩි කතා බහක් ඇති වුණා. අර අලුත් ගව ජනාධිපතිතුමා ගම සමග පිළිසඳර වැඩසටහන ගියාට පස්සේ ඉංග්‍රීසි උසස් ජාතික ඩිප්ලෝමාව හදාරපු දරුවෙක් රැකියාවක් පිළිබඳ කරපු අදහසේදී ජනාධිපතිතුමා කියන ඔහු ගැටලුව ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කරන්න කියලා. එතනදී හැබැයි දරුවට ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කරන්න බැරි වෙනවා. දැන් අපේ රටේ තියෙන ගැටලුව අපි උපාධිධාරීන් එළියට බිහි කරනවා. හැබැයි ඔවුන් යන්නේ අලුත් පරම්පරාවක් හදන්න. පාසලකට හෝ වේවා තවත් තැනකට හෝ වේවා අලුත් පරම්පරාවක් දැනුවත් කරන්න නැත්නම් නිෂ්පාදන ආර්ථිකයට දායක වෙන්න. අපි බිහි කරන උපාධිධාරියා නැත්නම් ඩිප්ලෝමාධාරියා සැබවින්ම ඊළඟ පරම්පරාව ඒ ඉලක්කයට අරගෙන යන සූදානම් වෙච්ච කෙනෙක්ද? දැන් සමහර වෙලාවට අනෙක් රටවල ගුරු වෘත්තිය සඳහා යොදවා ගන්නේ යොමු කරන්නේ විශ්වවිද්‍යාලයෙන් එන හොඳම අය. අපේ රටේ රැකියාවක් දෙන්න නැතුව රැකියාව පුරප්පාඩු පුරවන්න නැත්නම් ඕ උපාධිධාරියෙක් කියලා එළියට ඇවිල්ලා ඉන්නවා. උන් රැකියාවක් දෙන්න ඕනම කියන තැන ඉඳන් අපේ රටේ ඊළඟ පරම්පරාව හදන්න අපි ඉස්කෝලේකට යොමු කරනවා. ඔය තුල ඔබතුමා ඔය කියන බුද්ධ සංසරණේ හරි වේවා අර ඉලක්කගත මේ තිරසන සංවර්ධනය හෝ වේවා කියන කාරණේට අපිට යන්න පුළුවන්. උදේ තියෙන ගැටලුව තමයි දැන් අපි අධ්‍යාපනය කියන එක ගත්තම අපි දැන් මේක අංක වලින් කතා කරන දෙයක් වෙලානේ. උපාධිධාරීන් මෙච්චරක් අපි ප්‍රොඩියුස් කරා නිෂ්පාදනය කරා. ගුණත්වය අපි එක ගැන කතා කරන්නේ. සහ වර්තමානය වන විට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට බාහිරව විශාල වශයෙන් පෞද්ගලික ආයතන ක්‍රියාත්මක වෙන උපාධි ලබා දීම. නමුත් අපි දන්නවා රාජ්‍ය විශ්වවිද්‍යාලයක් තුළ මොන ආකාරයට මේ ගුණත්වය කියන එක පාලනය වෙනවද? නමුත් අපි පෞද්ගලික අංශය ගත්තොත් එහෙම අපිට ගැටලුවක් තියෙනවා. මොකද ඔවුන් ඉන්නේ ලාභ පරමාර්ථය මත ඔවුන්ට ලාභ පවත්වාගෙන යන යම්කිසි අවස්ථාවකදී ගුණත්වය කැප කරන්න වෙනවා. ඒතර මේ තුල වෙළඳපොළ තුල උපාධිධාරීන් ඉන්නවා. නමුත් ඔවුන්ගේ ගුණත්වය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තියෙනවා. මොකද ගුණත්වය කියන්නේ ගුණත්වයෙන් යුතු අවුට්පුට් එකක් ගන්න, ඒ කියන්නේ නිමවුමක් ගන්න අපේ ක්‍රියාවලිය අපි පාලනයකට යටත් කරන්න ඕනේ. යෙදවුමේ ඉඳලා ක්‍රියාවලිය පාලනය කරොත් අපේ නිමවුම ගුණත්වයෙන් ලබා ගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට ගැටලුවක් ඇති වෙලා තියෙනවා. උපාධි මට්ටමේ පමණක් නෙමෙයි ඩිප්ලෝමා කියලා ගත්තොත් එහෙම විශාල ආයතන සංඛ්‍යාවක් තියෙනවා ඩිප්ලෝමා ලබා දෙන. දැන් ඒකනේ ඔය ගැටලුව එන්නේ. නමුත් මම කියන්නේ ඒක නෙමෙයි. ඕනෑම දෙන මේ උපාධිය හෝ ඩිප්ලෝමා ලබා දෙන ආයතනයක් රාජ්‍ය ව්‍යුහය තුල දැඩිව පරීක්ෂාවට ලක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් එන්නේ අර ලේබල් එක තියෙනවා. උපාධිධාරියා කියන ලේබල් එක තියෙනවා. නමුත් ඔහු රැකියාව වෙළඳපොළට ගියාට පස්සේ ඔහු ලබාගත යුතුව තිබූ අර ඩිවලොප්මන්ට් එක සංවර්ධනය මානව සංවර්ධනය ඔහු තුල ලබාගෙන නැහැ. එහෙම කිව්වම ඔබතුමා කියන ගැටලුව වෙනවා. ගුරුවරයෙක් විදිහට අපි වෙළඳපොළට මේ පාසලකට ගත්තට පස්සේ ඔහුට ඒ අවශ්‍ය දැනුම දරුවට ලබා දෙන්න බැයි නම් ඔහු විතර නෙමෙයි එතනින් පල්ලෙහාන සමස්ත අපේ මේ පද්ධතියම අසාර්ථකත්වයට පත් වෙනවා. ඒ වගේම තව ගැටලුවක් ඔබතුමා මතු කරා ගුරු වෘත්තිය සඳහා ඇයි අපි අර මුකුත් කරගන්න බැරි කට්ටිය බඳව ගන්න කියලා. මට ඒකට තියෙන එකම පිළිතුර තමයි ගුරුවරයෙක්ගේ වැටුප ඒ සඳහා ප්‍රමාණවත් නැහැ. දැන් අපි ගත්තොත් එහෙම ගුරුවරුන් සඳහා වැටුප් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම රුපියල් 40000කම දන්න හැටියට වැටුපක් තමයි අපි ගුරුවරයෙක්ට ගෙවන්නේ. දැන් ඒතර මේ වැටුපත් එක්ක සංසන්දනය කරන්න අර මම කිව්ව කලින් ලේබර් කෙනෙක්ට අපි දවසකට 2000ක් ගෙවලා මාසෙකට 60000ක් ගෙනීමේ හැකියාව තියෙදි උපාධිධාරී ගුරුවරයෙකුට අපි ගෙවන්නේ ඒ ගාන නම් මොටිවේෂන් එකක් තියෙයිද මේකට එන්න? නෑ. නමුත් ඒකට අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මම ඒකට උදාහරණයක් ගන්න ලංකාවේ වෛද්‍ය ශාස්ත්‍රය. ලංකාවේ වෛද්‍යවරයෙක්ගේ වැටුප යටතේ අපි වෛද්‍යවරු ලංකාවේ සේවයේ දෙන්න කිව්වනම්
කී දෙනෙක් ලංකාවේ ඉඳීද? ඉන්නේ නැහැ. නමුත් ලංකාවේ මේ වෙනකොට විශේෂඥ වෛද්‍යවරයන්ගේ හිඟයක් නැහැ. ඕනම ශාස්ත්‍රයක ඉහළටම ගිය දැනුමක් තියෙන අය ඉන්නවා. ඇයි මෙහෙම රැඳෙන්නේ? සහ මේ බහුතරයක් මං කියන බුද්ධි සංසරණයේ ප්‍රතිඵලයක්. මොකද්ද? පිටරට ගිහිල්ලා ඉතා ඉහළ උපාධි ලබලා ලංකාවේ උන්ගේ MBBS එක තියෙනවා. නමුත් එතනින් එහාට වෙනත් රටවල් වල විශේෂයෙන් දියුණු රටවල් වල ඇමරිකාව වගේ රටවල ගිහිල්ලා මෙහෙට එනවා. හේතුව තමයි එතන අපේ තියෙනවා ප්‍රතිපත්තිමය තීරණයක්. මොකද්ද? ඔවුන්ට පුළුවන් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න. මෙන්න මේ තුල මේ එන පුද්ගලයාට එනවා ඉන්සෙන්ටිව් එකක්. එහෙම නැත්නම් අපි කියනවා ඒක අමතර ආදායමක් හරහා තමන්ගේ රටට සේවයක් කරන ගමන් තමන්ට තෘප්තිමත් වෙන ආදායමක් ලබා ගන්න. දැන් අපි ගත්තොත් එහෙම ගුරුවරුන්ට ඔය අවස්ථාව බොහොම අඩුයි. සහ වර්තමානයේ තියෙන රැල්ලක් මොකද්ද? ගුරු වෘත්තියට එනවා අමතරව ශිෂ්‍යයන්ට උගන්වලා ආදායමක් ලබා ගන්න. දැන් මේ තත්ත්වයට යන්නේ ඇයි? මොකද මේ තියෙන වැටුප් ප්‍රමාණවත් නැහැ. දැන් අනෙක් පැත්තෙන් දැන් ඔබතුමා අර කලින් සඳහන් කරපු කාරණාව අපේ රටේ මානව සම්පත තියෙනවා නැත්නම් ශ්‍රමය තියෙනවා අඩු මුදලකට ගන්න. දැන් අපේ රටේ විශේෂයෙන්ම ගාමන්ට් නැත්නම් ඇඟලුම් කර්මාන්තයේ නිර්මාණය වෙන්නේ තේ මත පදනම් වෙලා. අපි එතෙන් එන්න කලින් දැන් අධ්‍යාපන ක්‍රමය ගැන කතා කරාම දියුණු රටවල් බොහෝ වෙලාවට තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනකොට පොතේ පතේ න්‍යායික දැනුම් පමණක් නෙවෙයි ප්‍රායෝගික දැනුමත් ලබා දෙනවා. හැබැයි අපේ රටෙත් කන්නගර මාත්‍ය නිදහස් අධ්‍යාපනය නිර්මාණය කරනකොට ඒ සඳහා ඉඩකඩ දෙනකොට 3H concept එක නැත්නම් head heart hand අතට හදවතට ඔළුවට මේ අංශ තුන ඉලක්ක කරගෙන තමයි නිදහස් අධ්‍යාපනය නිර්මාණය කරන්නේ. හැබැයි යම් තැනකදී අපි අතාරිනවා. දැන් අපි ආපහු ඒක ගැන කතා කරනවා. ආයි හැරෙන්න පුළුවන් වේද 180ක් අපිට. 180ක් හැරුණ නැත්තම් අපි මේ කතා කරන ඉලක්ක මුකුක්වත් කිසිවක් අපිට ළඟා කරගන්න ලැබෙන්නේ නැහැ. මොකද අපි කියනවනේ දැන් අපිට පරණ ස්ටෝරි එක කියන්න පුළුවන් ලංකාව 1950 ගණන් වල ඉඳලම සංවර්ධනය වෙමින් පවතින රටක්. ඒතර මේක වෙනස් වෙන්න විශාල වෙනස්කම් වෙන්න ඕනේ. දැන් ඔය කියන උදාහරණය ගත්තොත් අපි පාසල් යනකොට වැඩි කාලයක් නැහැ. නමුත් එතකොට අර වඩු කර්මාන්තය, මැටි කර්මාන්තය වගේ විෂයන් පාසල් පද්ධතිය තුල තිබුණා. නමුත් මගේ දුව දැන් ඉගෙන ගන්නවා මම එහෙම දෙයක් දකින්නේ නැහැ. එහෙම දෙයක් දකින්නේ නැහැ. නමුත් අපි ජපානයේ ගත්තොත් එහෙම ජපානයේ විශේෂයෙන් 8 වසර වගේ ඉවරුණාට පස්සේ ශිෂ්‍යයන් අනිවාර්යෙන් රැකියාවක් කරන්න ඕනේ. ඒගොල්ලෝ කියන්නේ පාර්ට් ටයිම් කරන්න ඕනේ. දෙමව්පියන්ගේ තත්ත්වය වැදගත් නැහැ. ඔවුන් අනිවාර්යෙන් ඉපීමක් කරන්න ඕනේ. ඒකෙන් ලබා දෙනවා අර ඔබ කිව්ව පළපුරුද්ද මොකද්ද? රැකියා ස්ථානයකට ගිහිල්ලා ඔවුන් බොහෝ විට කරන්නේ පාසල් යන ළමයිනේ. ඉහළම මට්ටමේ රැකියා නෙමෙයි. පහළම තැනින් තමයි රැකියාව පටන් ගන්න. එතකොට ඔවුන් ඒ හරහා යම්කිසි අපි කියනවා අවබෝධයක් ලබා ගන්නවා මේ කර්මාන්ත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, සේවාංශය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපේ තියෙන ක්‍රමවේදය තුල කළමනාකරුවෙක් අපි බිහි කරනවා. අවුරුදු 25න් තමයි උපාධිය ගන්න. සමහරක් වෙලාවට ප්‍රථම වතාවට ආයතනයකට යන්නේ අවුරුදු 25න්. යන්නේ විධායක නිලධාරියෙක් විදියට. ඔහු කොහොමද මේ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ වෙන දේවල් දැනගන්නේ. මගේ සමීප මිත්‍රයෙක් මුහුණු පොතේ සටහනක් දාලා තිබුණා. අවසන් වසර උපාධි අපේක්ෂකයෙක් පුහුණුව සඳහා ආයතනයකට ගියාම ඒ ආයතනයේ ඔහුට කියනවලු මේ භාණ්ඩ පැටවීම බෑමට උදව් වෙන්න කියලා. දැන් මේ මගේ යාළුවා තමයි කෝඩිනේටර්. මගේ මේ ශිෂ්‍යයා ඇවිල්ලා කම්ප්ලේන්ට් කරනවා සර් මට මෙන්න මේවා කරන්න කියනවා. මට මෙතන ඉන්ටර්න්ෂිප් එක කරන්න බෑ කියලා. එතන තියෙන ආකල්පමය ගැටලුව. දැන් යම් කිසි අවස්ථාවක මම කළමනාකරුවෙක් වෙන්න නම් මට දැනගන්න අවශ්‍ය නැද්ද මේ භාණ්ඩ පැටවීම බෑම කියන එකට කොච්චර කාලයක් ගත වෙනවද? මෙන්න මේක තමයි ඔහුගේ උත්තරේ විදිහට ඒක දාලා තිබුණේ. නමුත් අපි ඉන්නේ අන්න එවැනි මානසිකත්වයක. ඒක නෙමෙයි වෙන්න ඕනේ. මොකද දැන් අධ්‍යාපනය කියන එක අපි අර කතා කරපු H3 සම්බන්ධයෙන් ගත්තොත් එහෙනම් මේක පල්ලෙහා ඉඳලා මෙන්න ඕනේ. දැන් එවැනි යොමු කිරීමක් නැහැ. අපි තියෙන්නේ අපි නිදහස් අධ්‍යාපනය තුලින් ළමයාට රජයේ වියදම් කළ අධ්‍යාපනය ලබා දෙනවා. ඒ වගේම දෙමව්පියන් තමන් සතු උපරිම හැකියාවෙන් නැවතත් ඒ අධ්‍යාපනයම ලබා දෙනවා. අපි ගත්තොත් එහෙම පෞද්ගලිකව අපි ලබා ගන්න අධ්‍යාපනය ගත්තොත් එහෙම මේ තැන් දෙකේම ආවරණය වෙන්නේ එකම සිලබස් එකක්. එතකොට අපි කියනවා මේක ඕවර් ස්පෙන්ඩින් කියලා. අවශ්‍ය ප්‍රමාණයට වඩා අපි දැන් මේකට ස්පෙන්ඩ් කරනවා. මොකද එකම දැනුම ගන්න තැන් දෙකකට වෙලාවල් දෙකදී දෙකක් කරනවා. ඒ මට්ටමට අපි ගිහිල්ලා තියෙනවා. නමුත් විය යුත්තේ පාසල් අධ්‍යාපනයේ තුල
එහෙම නැත්නම් පාසල් අධ්‍යාපනයෙන් පසුව ඔවුන් මේ සඳහා යොමු කිරීමක් කරන්න ඕනේ. අපි දන්න කාරණයක් තමයි බැරක් ඔබාමගේ දුව ෂොපින් මෝල් එකේ වැඩ කරද්දි ක්‍රෂර් කියලා වැඩ කරද්දි කොතනකද බැරක් ඔබාම කිව්වේ නැහැ දුවට යන්න එපා කියලා. හැබැයි ඔහු ඒකට යොමු කරලා තිබුණා. ඔහු දැනගෙන තිබුණා ඇමරිකාවේ කියන්නේ ලෝකේ ප්‍රබලම ජනාධිපතිවරයාගේ දුවටත් ඉස්සරහට යනවා නම් ඒ අත්දැකීම ඕන කියලා. හැබැයි අපේ රටේ දෙමව්පිය මොනවද කරන්න කියලා ඔබම හිතන්න. අනිත් එක ආකල්පමය පරිවර්තනයක් එක්ක නොගෙහින් අපිට පුළුවන් මේ ඉලක්ක ජය ගන්න කියන කාරණේ සම්බන්ධව අපි ආයෙමත් හැරලා හිතන්න ඕනේ. ආචාර්යතුමා මම ආයෙ එනවා අර පටන් ගත්ත මාතෘකාවට. දැන් බුද්ධි සංසරණයක් වෙන්න නම් අපේ රටෙන් ඉගෙනගෙන පිටරටකට ගිහිල්ලා එහි රැකියාවක් කරන කෙනෙක් ඊට පස්සේ අපේ ඉගෙනගෙන ගියපු දැනුමට ඔහුගේ ඥානයත් එක්ක එකතු කරගෙන ඒ රට වලින් ගන්න බුද්ධියත් අරගෙන ඇවිල්ලා අපේ රටේ ඒක සංසරණය කරන්න නම් ඒක අපේ රටේ ආර්ථිකයට එකතු කරන්න නම් යන අය එන්න ඕනේ. අපි දැක්ක පහුගිය කාල සීමාව තුලම ජනාධිපතිවරු පිටරටට ගිහිල්ලා කියනවා ඔබ එන්න අපේ රටට ඇවිල්ලා ආයෝජනය කරන්න ඔබේ බුද්ධිය අපේ රටට දෙන්න. මේ රටේ ඉන්න අය කියනවා ඔබ අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් අපේ සල්ලි වලින් ඉගෙන ගත්තේ ඇයි ගිහිල්ලා පිටරටට සේවයක් කරන්න එන්න කියලා. හැබැයි අපි දකින්න එන අය එන්න අපේ රටේ පසුබිමක් නැද්ද? එහෙම නැත්නම් එන අයට ඉන්න ස්ථාවර වෙන්න ආයෝජනය කරන්න කර්මාන්ත ඇති කරන්න රජයක් විදිහට මොනවද කරන්නේ? බොහොම හොඳ ප්‍රශ්නයක්. දැන් ඇත්තටම අපි මම කලින් කතා කරා වගේ බුද්ධි සංසරණය කියන එක අපි ප්‍රවර්ධනය කළ යුතුයි. කරන්න පුළුවන්. නමුත් ගැටලුව වෙලා තියෙන්නේ බොහෝ ජනාධිපතිවරුන් පිටරටකට ගියාම කියනවා අපි කියනවා අපේ ඩයස්පෝරා මෙම්බර්ස්ලට කතා කරලා කියනවා එන්න කියලා. නමුත් වැඩපිළිවෙලක් එතන නැහැ. එතන තමයි ගැටලුව තියෙන්නේ. සහ අනිත් දේ තමයි අපි අපේ ඩයස්පෝරා එක එහෙම නැත්නම් ලංකාවෙන් පිටරට ගිහිල්ලා පිටරට ඉන්න පිරිස නිවැරදිව හඳුනාගෙන තියෙනවද කියන එක. මම දැන් ওই වචනේ පැහැදිලිව පාවිච්චි කරා ඩයස්පෝරා කියන එක. ලංකාවේ බහුතරයකගේ තියෙන ඩයස්පෝරා කිව්ව ගමන් ලොකු බයක්. ඒකට එක හේතුවක් තියෙනවා. මොකද අපේ පිටරට ඉන්න පිරිස ගත්තොත් එහෙම විශාල පිරිසක් අපේ දමිළ සහෝදරයන්. එතකොට අපි පහුගිය කාලේ අපි මුහුණ දීපු ගැටලුත් එක්ක මේ බොහෝ පිරිසක් LTT සඳහා සහයෝගය දක්වපු අය. එතකොට එතනදී අපි දකිනවා ඩයස්පෝරා කිව්ව ගමන් LTT කියලා. ඒ කියන්නේ මේ ඩයස්පෝරා කියලා කියන්නේ ලංකාවෙන් පිටරට ගිහිල්ලා පදිංචිලා ඉන්න ශ්‍රී ලාංකිකයන්. ඒතර මොවුන්ව අපි භාවිතා කරනවද නිවැරදිව? දැන් මම එක උදාහරණයක් කියන්නම්. ඉන්දියාවේ IT කම්පනීස් වලට තමන්ගේ වේකන්සි එකක් ෆිල් කරගන්න ඕන නම් ඔවුන් රිජ්ජුවම හෙඩ් හන්ටින් කරනවා සිලිකන් වැලි වල. සමහරක් වෙලාවට මේ වේකන්සි එක එහෙ පබ්ලිෂ් කරනවා. දැන් ලංකාවේ ආයතනයක් විදේශිකයෙක්ව බඳව ගන්නවා නම් රැකියාවකට මට මතක හැටියට වේකන්සි එක පත්තරේ දාලා 3 පාරක් ෆිල් කරගන්න බැරි වෙන්න ඕනේ. මේ නිවැරදිව මේකේ ෆැක්ට්ස් අපිට හොයාගන්න වෙයි. නමුත් මේ ස්ටෝරි එක මේ වගේ දෙයක් තියෙනවා. මට මේක මේ ඉන්ටර්විව් එකක් කරනකොට කියපු ව්‍යවසායකයෙක් කියපු අදහසක්. එතකන් අපිට බෑ පිටරට කෙනෙක්ව ගන්න. එතකොට මේ සේවය සම්බන්ධයෙන් එතකොට මේ සම්බන්ධයෙන් යම්කිසි ගැටලුකාරී තැන් තියෙනවා නම් මම හිතන්නේ ඒවා අපි නිදහස් කරන්න ඕනේ. නිවැරදි කරන්න ඕනේ. හොඳ ප්‍රවේශයක් මම කියන්නේ අපි මේ ඩුවල් සිටිසන්ෂිප් කියන එක කියන්නේ ද්විත්ව පුරසිභාවය කියන එක වළංගු කිරීම. මොකද ඒක මම පෞද්ගලිකව හිතනවා කෙනෙක් යන්නේ මෙහි පහසුකම් මදි නිසා. නමුත් ඔහුට අදහසක් එනවනම් මට ලංකාවේ පුරවැසිභාවයක් ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ යම් කිසි ආකාරයකට හැඟීමක් තියෙන කෙනෙක්. ඔහුට අවශ්‍ය නම් ඒක නැතු ඒ රටටම වෙලා ඉන්න පුළුවන්. ඒකට මේ අවස්ථාව අපි දෙන්න ඕනේ. මෙතනින් එහාටත් ප්‍රවර්ධනය කරන්න ඕනේ. ඒකට ඉන්දියාව එක කරනවා. ලංකාවේ එක ප්‍රවර්ධනය කිරීමක් මම දකින්නේ නැහැ. ඒකට ගැටලුව මම කිව්වා කලින්. අපි බයයි. ඩයස්පෝරා එකත් එක්ක ඩීල් කරන්න. ඊට අමතරව මම යෝජනා කරන්නේ නැහැ ලංකාවේ තියෙන මේ තත්ත්වය තුළ රැකියා සඳහා අපි ප්‍රවර්ධනය කරලා පිටරට අයව ගෙන්වා ගත යුතුයි කියලා. මොකද රැකියා සඳහා ප්‍රවර්ධනය කරන්න මේ කර්මාන්ත ප්‍රමාණවත් මට්ටමට දියුණුලා නැහැනේ. නමුත් අපිට මුලින්ම කරන්න පුළුවන් දේ තමයි ආයෝජන ප්‍රවර්ධනය කරන්න. අපිට පුළුවන් මේ ඩයස්පෝරා මෙම්බර්ස්ලට කතා කරලා ඔවුන්ට වෙනම පහසුකම් සපයලා ලංකාවේ ව්‍යාපාරවල ආයෝජනය කරන්න. ඇතැම් වෙලාවට අපිට ෆැසිලිටිස් දෙන්න පුළුවන් පහසුකම් ලබා දෙන්න පුළුවන් විශේෂයෙන් මේ පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරලා. මොකද අපි ආයෝජන ප්‍රවර්ධනය සඳහා මල්ටිනේෂනල් කෝපරේෂන් බහුජාතික සමාගම් වලට විශේෂ වරප්‍රසාද දෙනවා. ඒ කරන්නේ බහුජාතික සමාගම් ලංකාවට ගෙන්න ගන්න. ඒතර එවැනි ක්‍රියාවලියක් වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කළ යුතුයි. ආචාර්යතුමා අනෙක් පැත්තෙන් මම දන්න කාරණයක් තමයි මේ දෙවතෙක් අවුරුදු 35ක් මැද පෙරදක ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරලා ඔහු ලංකාවට එනවා. ඔහු තේ අක්කර 280ක් මිලදී ගන්නවා. Tamanට ඕන වෙනවා අපේ රටේ තේ ජාත්‍යන්තරයට අරගෙන යන්න ඕගනික් පැත්තට යන්න. හැබැයි ඔහු ලංකාව පුරාම හොයලා බලනවා
ඒකට එක්ස්පර්ට් කෙනෙක් නැත්නම් දැනුමෙන් බුද්ධියෙන් පරිපූර්ණ කෙනෙක් ලංකාව ඇතුළේ ඉන්නවාද කියලා අපිට ඌට හොයාගන්න බැරි වෙනවා. ඌ ඉන්දියාවෙන් ආයෝජනය කරනවා. අනෙක් පැත්තෙන් අපේ රටේ කර්මාන්ත වලට බොහොමයක් තියෙන මේ වෙලාවේ අපේ රටේ ඖෂධ නිෂ්පාදනය කරනවා. ඒ ඖෂධ කර්මාන්ත ආරම්භ කරාට පස්සේ හැබැයි ඒ සම්බන්ධ එක්ස්පර්ට් කෙනෙක් ලංකාව ඇතුළේ හොයාගන්න නැහැ. ඌ පිටරටවල වලින් ගෙනලා සියලු සේවා දීලා වෙලා ඌගේ දැනුම අරගන්න ඌ වැටුපුකුත් ගෙවනවා. අපේ රටේ කර්මාන්ත ආරම්භ කරන්න නැත්නම් අපි දන්න කාරණයක් අපේ රටේ ආයෝජනය වෙනුවෙන් නැත්නම් අපි පිටරට යවන්න ඕන නිෂ්පාදන වෙනුවෙන් අපේ රටේ එක්ස්පර්ට්ලා බිහි කරගන්නවාද නැත්නම් ඉලක්කගත සංවර්ධනයක් සඳහා යන කර්මාන්ත සඳහා අපි එක්ස්පර්ට්ලා බිහි කරන්න වැඩපිළිවෙලක් තියෙනවා. අඩු ගානේ රජයෙන්වත් මැදිහත් වීමක් නැහැ. අපි හෙට කරන්නේ මෙන්න මේ කර්මාන්තය ඩෙවලොප් කරන එක. ඒකට ලංකා විශ්වවිද්‍යාල තුළ තෝරාගත්ත පිරිසක් පිටරට යවලා අධ්‍යාපනයේදී අපි ආයෙ ලංකාවට ගෙනලා ආයෝජකයන් එකතු කරලා අපි ඉස්සරහට යන්න ඕන කියලා. මේ වැඩපිළිවෙලට අවශ්‍යතාවයක් නැද්ද? එහෙම එකක් ඕනද? දැන් ඕක තමයි ඔය පැහැදිලිවම ඔබතුමා කිව්වදේ තමයි තායිවානය කරේ. තායිවානය 1960 ගණන් වල ප්‍රවර්ධනය කළා රාජ්‍ය අනුග්‍රහය යටතේ යවනවා වෙනත් රටවල් වලට. උන්ගේ සංවර්ධනයට අවශ්‍ය වෙලාවේදී ආරාධනා කරනවා එන්න කියලා. දැන් ලංකාවේ ඒක යවන්න අවශ්‍ය නැහැ. මොකද මේ වෙනකොට මිලියන 2කට ආසන්න පිරිසක් එහෙම ගිහිල්ලා තියෙනවා. සහ වර්තමානයේ ඇතැම් අය උපාධි කරන්නෙම එහෙම නැත්තම් සුදුසුකම් ලබා ගන්නෙම විදේශ වෙළඳපොළක් ඉලක්ක කරගෙන. ඕ දැන් ආචාර්යතුමා දැන් තායිවානයේ යවනවා උන්ට එන්න කියනවා. හැබැයි දැන් අපේ කට්ටිය යනවා එන්න කිව්වම එන්නේ නැහැ. හැබැයි රාජ්‍ය මැදිහත් වීමක් වුණොත් අපිට අවශ්‍ය වෙලාවට ගිහලා අවුරුදු 5කින් අපි ඉලක්කයක් තියාගත්තොත් අපි මෙන්න මේ කර්මාන්ත ශාලා පැත්තෙන් අපි ඉස්සරහට යනවා කියලා අවුරුදු 5කින් උන් ගෙන්නන්න පුළුවන් එක්ස්පර්ට් කරලා. නේ ඔතන ගැටලුව තියෙන්නේ ගෙන්නන්න ඒක අපිට බලෙන් ගෙන්නන්න බෑ. දැන් අපි විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු විදියට දැන් මම පිටරට යනකොට මම බොන්ඩ් එකක් අස්සම් කරන්න ඕනේ. බොන්ඩ් එකක් අස්සම් කරනවා. ඉතින් ගිහිල්ලා මගේ අධ්‍යාපන කටයුතු ඉවරලා මම එන්න ඕනේ. හැබැයි එන අවස්ථාවකදී කිසිම කෙනෙක් මේ බොන්ඩ් එක නිසා එන්නේ නැහැ. ආචාර්ය ජනක ප්‍රනාන්දු මහත්තයත් එක්ක අපේ 7 වෙනි පැයේ අවසන් විනාඩි කිහිපය ජනක ප්‍රනාන්දු මහත්තයා දැන් අර අපි විරාමයට යන කලින් කියපු කතාව. දැන් මම කිව්වේ දැන් බොන්ඩ් එකක් එක්ක තමයි බොහෝ රාජ්‍ය නිලධාරීන් යන්නේ විශේෂයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු. එනකොට බොන්ඩ් එක නිසා නෙමෙයි එන්නේ. එන්න අවශ්‍යතාවය නිසා. මොකද එන්නේ නැති අයට නවතින්න පුළුවන් ඒ රටේ. බොන්ඩ් එක ගෙවලා දාන්න පුළුවන්. මොකද ඒ රටේ රැකියාවක් කරන්න ගත්තම විශේෂයෙන් සංවාදිත රටක මේ බොන්ඩ් එක කියන්නේ බොහොම පොඩි මුදලක් බවට පත් වෙනවා. නමුත් මෙතනදී වැදගත් වෙන්නේ ආවට පස්සේ වැඩ කරන්න වටපිටාව. එහෙම නැත්නම් මේ පැමිණීම සඳහා මොන විදිහේ ප්‍රවර්ධනයක් තියෙනවද? 100% එකඟයි. මයිග්‍රේෂන් එහෙම නැත්නම් විදේශගත වීම කියන්නේ පෞද්ගලික තීරණයක්. එතනදී ඔවුන් එනවද නැද්ද කියලා තීරණය කරන්නේ ලංකාවට ආවට පස්සේ මොන විදිහේ ප්‍රතිලාභ මට ලැබෙනවද කියන එක මත. ඉගෙනගත්ත දේවල් අත්දැකීම් මේ සියල්ල එක්ක. ඔව්. ඒ නිසා එතනදී අපිට අර ප්‍රතිපත්තියක් විදිහට තීරණය කරන්න වෙනවා. මම අර කලින් කිව්වා වගේ ඔවුන් දැන් අපි යවුවත් එන්නේ නැහැ ලංකාවේ ඔවුන්ට අවශ්‍ය වටපිටාව හැදෙනකම්. එනිසා තමයි මම කිව්වේ මේ රැකියා සඳහා පිරිස් ගෙන්වීම කියන එක මූලික අවස්ථාවේ අපිට ප්‍රවර්ධනය කරන්න බෑ. ඒක තමයි යථාර්ථය. අපි කොච්චර කිව්වත් එන්න කියලා මෙහි රැකියා හොඳ අවස්ථාවක් නැත්තම් ඕන එන්නේ නැහැ. නමුත් අපිට කරන්න පුළුවන් ව්‍යාපාර ආරම්භ කරන එක. මොකද ව්‍යාපාරික අවස්ථා ලංකාව තුළ ඕන තරම් තියෙනවා. අනිත් වැදගත් දේ තමයි ලංකාවේ කෙනෙක් පිටරට ගිහිල්ලා ඉගෙන ගන්නකොට මම දකින විදිහට ඔහුගේ මානව ප්‍රාග්ධනය ඒක භෞතික ප්‍රාග්ධනය සමාජ ප්‍රාග්ධනය මේ කියන සියලුම දේවල් වර්ධනය වෙනවා. ඔහුට මුදල් තියෙනවා. ඒ වගේම ඔහු වෙනත් දැනුමක් ලබා ගන්නවා. ඊට අමතරව ඔහුට එහි නෙට්වර්ක් එහෙම නැත්නම් සමාජ සම්බන්ධතා හරහා සමාජ ප්‍රාග්ධනයක් ගොඩ නැගෙනවා. මේ තුල මෙවැනි පුද්ගලයන්ට පුළුවන් ලංකාවට ආවොත් එහෙම බොහොම පහසුවෙන් භාණ්ඩයක් නිෂ්පාදනය කරලා එම වෙළඳපොළ වල ඉලක්ක කරලා මේ භාණ්ඩය යොමු කරන්න. එහෙමනම් අපි ප්‍රවර්ධනය කළ යුත්තේ මූලික අවස්ථාවේදී ව්‍යවසාය. ඔන්න එතන තමයි ප්‍රශ්නේ. අපේ අයවැය පිළිබඳව කතා කරද්දී අපේ රටේ අයවැය හිඟේ පියව ගන්න ඍජු සහ වක්‍ර බදු පිළිබඳව කතා කරනකොට අපේ අයවැය පියව ගන්න වක්‍ර බදු තමයි එකතු කරගන්නේ. ඍජු බදු එකතු කරගන්න අපේ රටේ ඔය කියන ව්‍යවසාය කියන්නේ 2000කට අඩු සංඛ්‍යාවක්. එතකොට අපි ආපු ගමන් මඟ තුල අපි මොනවද ජයග්‍රහණය කරලා තියෙන්නේ? ඉස්සරහට ජයග්‍රහණය කරන්න නම් ඔබතුමා කියන ඉලක්කයට යන්න නම් තිරසර සංවර්ධනයක් වෙනුවෙන් බුද්ධි සංසරණයක් වෙන්න නම් අපි සාකච්ඡා කරන කාලාන්තරයක් තිස්සේ අඩුම ගානේ මේ වෙනකොටත් ඔබතුමාට පේනවාද ආචාර්යවරු විදියට ආණ්ඩුවක් විදියට ඉදිරි ගමනක් යනවා දැක්මක් තියෙනවා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කියලා? මම හිතන්නේ දැන් අපි මම අර කලින් කිව්වා වගේ ව්‍යවසායකයන් පිටරට ඉන්න ව්‍යවසායකයන් ලංකාවට ගෙන්වා ගැනීම ඉතාමත් වැදගත්. ඒ සඳහා
මම කිව්වා අර එකම එක උදාහරණය තමයි ට්‍රේස් එක්ස්පර්ට් සිටි එක. මම කැමති මේ රාජ්‍ය ප්‍රතිපත්ති තුල අපිට පුළුවන් නම් මෙතනින් එහාට ගිහිල්ලා knowledge parks හදලා ඒ කියන්නේ දැනුම මත පදනම් වෙච්ච ආයතන ක්‍රියාත්මක වීමට අවශ්‍ය පහසුකම් සපයලා ඒ තුල අපි දුම් බෙහෙත් නිෂ්පාදනය වෙන්න පුළුවන්, තොරතුරු තාක්ෂණය වෙන්න පුළුවන්, රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වෙන්න පුළුවන්. ඒ වගේ දැනුම මත පදනම් වෙච්ච ආයතන සඳහා ආයතන ආරම්භ කරන්න අවස්ථා සලසලා අපි ඔවුන්ව ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙලක්. ඒ කියන්නේ ඔවුන් සමග සාකච්ඡාවක් විශේෂයෙන් අපේ එම්බසිස් හරහා මේක අපිට කරන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් මේ දැනට තිබ්බ පොලිසි එක තව ඉස්සරහට යනවා නම් මේක කරන්න පුළුවන් කියන තැන මම ඉන්නවා. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යාව පිළිබඳ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ජනක ප්‍රනාන්දු මැතිතුමන්ට අද 7 වෙනිදාට ආවට කර්මසාරගත සාකච්ඡාවකට අපි යන්න පුළුවන් වුණා. බුද්ධි සංසරණයත් එක්ක රටේ තිරසර සංවර්ධනයක් වෙනුවෙන් අපි කොහොමද යන්න ඕන කියන කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ වෙනම දැක්මක් තියෙනවා, වෙනම ඉලක්කයක් තියෙනවා. ඉලක්කයට මම විශ්වාස කරන ඔබතුමාගේ සාකච්ඡාව තුළ මතුවෙච්ච කරුණු බොහෝ සෙයින් වැදගත් වෙයි. ඊට දවසේ තිරසර සංවර්ධනයක් වෙනුවෙන් අපේ රටේ මානව සම්පත ඒකරාශී කරගන්න සහ වටිනාකමක් සහිත ශ්‍රමිකයන් බිහි කරන්න. බෙහෙවින් ස්තුතියි. ආයුබෝවන් ඔබතුමාට සහභාගීත්වය වෙනුවෙන් අපි සමුගන්න යලමුණ ගැහිම හෙට උදේ 7:07 වෙනිදායි. ආයුබෝවන්.